නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. පින්වත්නි, පින්වත් මහත්මයා, බුදුරජාණන් වහන්සේගේ කාලේ දවසක් ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත වැඩියා. ඒ පිණ්ඩපාත වැඩපු වෙලාවේ උන්වහන්සේලා දැක්කා හොරකම් කරපු මිනිස්සෙක් රජේ අල්ලගෙන රජතුමා මේ මිනිස්සයාව ගැට ගහලා තිබ්බ පංචවිධ බන්ධනය කියලා. ඒ කියන්නේ කකුල් දෙකයි අත් දෙකයි බෙල්ලයි එකට හිටින විදිහට. එතකොට මේ මිනිස්සයාට හෙලවෙන්නවත් බෑ. ඒක දැකපු ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ගිහින් කිව්ව භාගතුන් වහන්සේ අද අපි පිණ්ඩපාත වැඩපු වෙලාවේ මෙහෙම සිද්ධියක් දැක්කා. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි ඒක නම් මහා බන්ධනයක්. ඒකේ මිනිස්සයාට ලෙහා ගන්න බැරි ලොකු බන්ධනයක් කිව්වා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒකත් එක්තරා බන්ධනයක් තමයි. හැබැයි මේ ලෝකේ ඊට වඩා ලොකු බන්ධනයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි මේ දැසි දස්සන්ට, පවුලේ පිරිසට, දූ දරුවන්ට, යාන වාහන වලට, ගෙවතු ඉඩම් වලට අපේ තියෙන බන්ධනේ ඊට වඩා ලොකු බන්ධනයක්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ වගේ බන්ධන වලට අපි අහු වෙලා ඉන්නේ. එහෙමයි. සමහර තැන්වලදී බුදුරජාණන් වහන්සේ උපමා වලින් පෙන්වලා දීලා තියෙනවා. ඔය එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා පුංචි කැස්බෑ පැටියෙක් ඉන්නවා. එතකොට මේ කැස්බෑ පැටියට ඒ කැස්බෑ වැඩිහිටි පිරිස කියනවා පුතේ අසවල් පැත්තට යන්න එපා. මේ කැස්බෑ පැටියා මේ කියන එක අහන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. එයා ඒ දෙමව්පියෝ එපා කියව පැත්තට යනවා. ගිහිල්ලා ඒ පැත්තේ පීනලා ආපහු එනවා. ආවට පස්සේ අහනවා දෙමව්පියෝ පුතේ වාට කිසි වෙනසක් නැද්ද? කිසි වෙනසක් නැහැ. හැබැයි තාත්තේ මගේ මේ පිටපැස්සෙන් ලණුවක් එනවා. නූලක් එනවා කෝ පිටපැස්සෙන්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දෙමව්පියෝ කියනවා පුතේ දැන් ඔබ අපිට අයිති නැහැ. දැන් ඔබ අයිති ඒ වැද්දන්ටයි. ඒ බන්ධනෙන් දැන් ඔබ බැඳිලා ගියා. දැන් ඔබ අපිට අයිති නැහැ කිව්වා. ඒ වගේ මේ නොයෙක් බන්ධන අපිට තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බන්ධන වලට බැඳිලා ගියාම අපිට ඇත්ත පේන්නේ සත්‍ය මොකද්ද කියලා පේන්නේ නැහැ. ඒ නිසා බොහෝ පිරිසක් ඒ බන්ධන වලට බැඳිලා ගියාම අකුසල්මයි කරගන්නේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ වගේ බන්ධන සංයෝජන හතක් ගැන බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවක් තමයි අද අපි ඉගෙන ගන්න. එහෙමයි ස්වාමීනි. එතකොට මේ සූත්‍ර දේශනාවේ නම සත්ත්‍ය සංයෝජන සූත්‍රය. බන්ධන හතක් ගැන අපගේ භාගතුන් වහන්සේ වදාළ දේශනාව. එහෙමයි ස්වාමීනි. අංගුත්තර නිකාය 4 කියන පොත් වහන්සේක තමයි මේක තියෙන්නේ. ස්වාමීනි සත්‍යයට අදාළ වන්නේ බන්ධන හතක්ද? බන්ධන හතක්. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බන්ධන හත හැර තව බන්ධන තියෙන්න පුළුවන්. එහෙමයි. හැබැයි මේකේ තියෙන්නේ දැන් මේ කොටසේ බුදුරජාණන් වහන්සේ වදාළේ කරුණු හත බැගින් වදාළ දේශනාව. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේකේ තියෙන්නේ බන්ධන හතක් ගැන. එහෙයි. සත්ත්‍ය සංයෝජන සූත්‍රය කියලා කියන්නේ බන්ධන හතක්. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ වදාරනවා සවැත් නුවරදී තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කියලා දුන්නේ. මහණෙනි මේ සංයෝජන හතක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ කවර සතක්ද? පළවෙනි සංයෝජනය තමයි මහත්තය කාමරාගය නම් වූ බන්ධනය. එතකොට කාමරාගය කියලා කියන්නේ මේ පංචකාමයන්ට හිත ඇදිලා යෑම. එහෙමයි. පංචකාමයන් කියලා කියන්නේ මේ ඇසින් අපිට මේ බාහිර සමාජයේ අපිට මේ ඇසින් දකින්න තියෙන ප්‍රියමනාප ලස්සන ඒව දකිද්දී කෙලෙස් ඇති වෙන
එහෙමයි ස්වාමී. අකුසල් උපදින යම් කිසි රූප තියෙනවා නම් ඒ රූප වලට තමයි කියන්නේ ඒ රූප වලට හිත ඇදිලා යාමට තමයි කියන්නේ කාමරාගය. එතකොට මේ අපිට අහන්න ලැබෙන මේ කනට අහන්න ලැබෙන ශබ්ද අතරින් අපේ හිත ඇදිලා යනවා. රාග, ద్వේෂ, මෝහ ආදී අකුසල් ඇති වෙනවා. එහෙමයි ස්වාමී. අපිව මේ ධර්ම මාර්ගෙන් ඈත් කරනවා. හිත විසිරෙනවා. අන්නේ ශබ්ද අහන්න ලැබෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳ අතරින් මේ ප්‍රියමනාප මිහිරි හිත ඇදිලා යන ඇලිලා යන කෙලෙස් උපදින ගඳ සුවඳ තියෙනවා. එහෙමයි ස්වාමී. දිවට දැනෙන රස ගත්තොත් අපිට කෙලෙස් උපදින හිත ඇදිලා යන ගලව ගන්න බැරි රසවල් තියෙනවා. සමහරකට මේ කායට දැනෙන පහස තියෙනවා. මේ එදිනෙදා අපි අපේ මේ ශරීරයට අපිට මේ විඳින්න තියෙන දේවල් මේ කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට ඒව අතර තියෙනවා සමහර දේවල් මේ අපි බැඳිලා යනවා. ආන්ගේ බැඳිලා යෑම බන්ධනයක්. එහෙමයි. ඒක බන්ධනයක්. එතකොට ඒ බන්ධනයේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අර වේපචිත්ති දවසක් සුර අසුර යුද්ධයක් හටගත්තා. එහෙමයි ස්වාමී. ඒ යුද්ධෙදී අසුරයෝ පෙරදුනා. අසුරයෝ පෙරදුනාම අසුර නායකයා තමයි වේපචිත්ති කියන්නේ. ඒ වේපචිත්ති වල්ලගෙන ගියා දිවි ලෝකෙට. දැන් මේ වේපචිත්තිව බැඳ බන්ධනයකින්. වේපචිත්තිගේ බන්ධනය තමයි වේපචිත්ති හිතනවා නම් මේ සුර පිරිස ඒගොල්ලෝ ධාර්මිකයි. මේ දිව්‍ය පිරිස හරි හොඳ පිරිසක් ධාර්මික පිරිසක් කියලා හිතනවා නම් එයාගේ අර ඇඟ තද වෙලා තියෙන එක ලෙහෙනවා ටිකක් බුරුල් වෙනවා. එහෙමයි ස්වාමී. හැබැයි යම් වෙලාවක එයා හිතනවා නෑ මේ දිව්‍ය පිරිස හරි අධාර්මිකයි. මේ අසුර පිරිස තමයි ධාර්මික කියලා හිතනකොට එයාගේ අර බන්ධන තද වෙනවා ඇඟ. එහෙමයි. ඒකට ඒකට කියනවා වේපචිත්ති බන්ධනය කියලා. මේ කාමරාගයට ඇලිලා යන එක ඒ වේපචිත්ති බන්ධනයටත් වඩා භයානක එකක්. ගලවන්න අමාරු එකක්. එහෙමයි ස්වාමී. දැන් අද කාලේ අපි ගත්තොත් එහෙම දැන් ඔන්න මිනිස්සු සමහරක් වෙලාවට මොනවා හරි ප්‍රශ්න ඇති වෙනවා. දුකටපත් වෙනවා. සමහරක් රට වැඩ කරන තැන ප්‍රශ්න ඇති වෙනවා. ගෙවල් දොරවල් ප්‍රශ්න ඇති වෙනවා. අපි කෙලින්ම යොමු වෙන්නේ මොකේද? මේ කාමයන් හොයාගෙන තමයි දුවන්නේ. එක්කෝන්න යා කියනවා මොන හරි ෆිල්ම් එකක් බලලා ඉන්න. මං කොහෙර ටික දවසක් ගිහිල්ලා ඉඳලා ඉන්නම්. එහෙමයි ස්වාමී. මේ මොනවද හොයන්නේ? මේ කාමයන් හොයන්නේ. අපිට තේරෙන්නේ. එතකොට එයාට අර ඇතිවෙච්ච දුක එයා මගහරව ගන්න උත්සාහ කරන්නේ කාමයන්ට හිත නැඹුරු කරලා. ඒ පැත්තට ගිහිල්ලා තමයි මේකට විසඳුම් හොයන්නේ. අපි නොදැනුවත්වම මේ පංචකාමයන්ට එච්චර ඇලිලා ගිහිල්ලා අපි තේරෙන්නේ අපිට. එහෙමයි ස්වාමී. හැබැයි මේක බන්ධනයක්. අපි බැඳිලා යන එකක්. දැන් අපි ගත්තොත් සමහරක් වෙලාවට මේ කාමරාගය නිසා උපදින අකුසල් තියෙනවා. සමහරක් වෙලාවට ද්වේෂය උපදිනවා කාමරාගය නිසා. අපි කැමති දේවල් ගන්න බැරි වෙනකොට ද්වේෂය උපදිනවා. එහෙමයි ස්වාමී. අපි කැමති කාම සප සම්පත් තව කෙනෙකුට ලැබෙනකොට iriසියාව උපදිනවා. එහෙමයි. අනේ ඒ දේවල් මට ලැබේවා කියලා හිතලා ලෝභය උපදිනවා. එතකොට මේ කාමරාගය කියන මේ බන්ධනයට බැඳිලා යනකොට තව අකුසල් තියෙනවා ඇති වෙන්න. එහෙමයි ස්වාමී. මේ එක අකුසලයක් ඇති වෙලා නතර වෙන එකක් නෙමෙයි මේ කියන්නේ. තව බන්ධන තියෙනවා ඇති වෙන්න. තව අකුසල් තියෙනවා ඇති වෙන්න. ඒ නිසා මේ කාමරාගය කියන මේ බන්ධනය ඇති නොවන විදිහට අපි කල්පනා කරන්න ඕනේ. ඒ තමයි අපි මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන් කියන්නේ මොනවද කියලා තේරුම් අරන් ඉන්න ඕනේ. දැන් මේ ඇසට ලස්සන රූප අපි දකිද්දී ඒකේ ඇත්ත ස්වභාවය මේකයි කියලා තේරුම් අරන් ඉන්න ඕනේ. එහෙමයි ස්වාමීන්. ඇත්ත ස්වභාවය කියලා කියන්නේ මේක මේ ප්‍රියමනාපෝ තිබුණාට ලස්සනට තිබුණාට මේක වෙනස් වෙලා යන එකක්.
මම මේ බන්ධණයෙන් මේ බැඳිලා ගියාට මේකට මේ ආසාව ඇති වුණාට ඒක වෙනස් වෙලා යනවා එහෙමයි ස්වාමී. කියලා ඒක තේරුම් අරන් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කනට ඇසෙන ශබ්ද ගැන, නාසයට දැනෙන ගඳ සුවඳ ගැන, දිවට දැනෙන රස ගැන, කයට දැනෙන පහස ගැන එයා තේරුම් අරන් ඉන්න ඕනේ මේ කාමයන් කියන්නේ මේම එකක්. බුදුරජාණන් වහන්සේ තමයි මේ කාමයන් ගැන මහා පුදුම විදියට කියලා දුන්නේ. ඇත්ත ස්වභාවය. බුදුරජාණන් වහන්සේ වදාළ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ කියන්නේ මහත්තයා මේ කාමය කියලා කියන්නේ මිනිස්යාගේ හිතේ ඇති වෙන අදහසක්, සංකල්පයක්. එහෙමයි ස්වාමීනි. මේක මේ ලෝකයේ මේ බාහිර ලෝකයේ තියෙන එකක් නෙමෙයි. කාමය කියලා කියන්නේ. නමුත් ස්වාමීනි අපි බොහෝ කොට රැවටෙන දෙයක් තමයි ඒ බාහිර වස්තු වල කාමයේ තියෙනවා කියලා තමයි බොහෝ පිරිසක් හිතන්නේ. අපි ඒවා හොයාගන්නත් බොහෝ කොට මහන්සි වෙනවා. එහෙමයි ස්වාමී. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ නේතේ කාමා යාන චිත්‍රාන් ලෝකේ. මේ විචිත්‍රවත් වූ මේ බාහිර ලෝකේ කාමයේ නේ. එහෙමයි. ඒවට හැබැයි වචනයක් කියනවා කාම ගුණ. ඒ කියන්නේ ඒ කාමයේ ඇති වෙන්න පුළුවන් දේවල්. ආසාව ඇති වෙන්න පුළුවන් දේවල් ඒවා. හැබැයි කාමයේ නෙමෙයි. කාමයේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. එහෙමයි ස්වාමී. මේක අපේ මිනිස්යාගේ හිතේ මේ සත්වයන්ගේ හිතේ ඇති වෙන අදහසක්. කාමයේ කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ස්වභාවය තේරුම් අරන් ඉන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාමයන්ගේ යම්කිසි ආස්වාදයක් තියෙනවා නම් ඒ ආස්වාදයේ හැටියට තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට මේ පංචකාමයන් බුදුරජාණන් වහන්සේ වදාලේ නැහැ. මේව විඳින්න එපා. මේවෙන් වෙන් වෙලා දුවන්න කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාලේ. ඒ ඇසට රූපයක් දකිද්දී ඒකේ තියෙන ආස්වාදයක් නම් මේක ආස්වාදයේ විදිහට දකින්න ඕනේ. ඒකෙන් යම් කිසි ප්‍රියමනාප ස්වභාවයක් හිතට සතුටක් ඉපදුනා නම් ආන්ගේ සතුටක් ඇති වුණා. මම මේ රූපයක් දැක්ක ඒ රූපය ඔස්සේ සතුටක් ඇති වුණා මට කියලා ආස්වාදයේ හැටියට දකින්න. එහෙමයි ස්වාමී. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා ආදීනවේ හැටියට දකින්න. ආදීනවේ කියලා කියන්නේ අපි ඇසින් දැකලා රූපයක් දැකලා හිත ඇදිලා ගියාට ඒක වෙනස් වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. ස්වාමීනි ඒ හිතවිල්ලම වෙනස් වෙලා යනවා කියන එකද? සමහරකට අපි දැකපු රූපය දැන් ඒ අපි ලස්සන රූපයකට හිත ගියා. එහෙමයි. ඒ රූපේ වෙනස් වෙලා යන්නත් පුළුවන්. එහෙමයි. බාහිර තියෙන රූපේ අපි හිතමු දැන් ඕන අසනීපයක් වුණා. එහෙයි. අසනීපයක් කියලා ඒක අප්‍රිය ස්වභාවයකට පත් වෙලා යන්න පුළුවන්. එහෙයි. ඒකට මූලිකව අපි ඒක දැකලා අපි ඒ හඳුනා ගැනීම තමයි වෙනස් වෙන්නේ දැන් මේ. ඒකට අපේ හිතේ සිතුවිලි වෙනස් වෙලා යනවා ඒක මූලික කරගෙන. එහෙමයි ස්වාමී. එතකොට ඔන්න මේක වෙනස් වෙලා යනවා ආදීනව. බුදුරජාණන් වහන්සේ ලස්සනට වදාලා මේ ආදීනව ස්වභාවය ගැන හිතන්න මෙන්න මෙහෙම කියලා. ඔන්න ලස්සන දුවක් ඉන්නවා. එහෙමයි ස්වාමී. උසත් නැති, මිටිත් නැති, කළුත් නැති, සුදුත් නැති, බොහෝ මහතත් නැති, කෙට්ටුත් නැති අපි මේ ලස්සනයි කියලා කියන්න පුළුවන් දුවක් ඉන්නවා. එතකොට මේ දුව දැක්කහම ඕන කෙනෙක්ගේ හිත ඇදිලා යනවා. ලස්සනයි කියලා කියනවා පිරිස. එතකොට මේ හිත ඇදිලා යෑම, වර්ණනා කිරීම ඒ කාමයන්ගේ තියෙන ආස්වාදේ. එහෙමයි ස්වාමීනි. අපේ හිතට සතුටක් උපදිනවා දැක්කහම. එහෙයි. ප්‍රියමනාපයි. ඒක තමයි ආස්වාදේ. ඔන්නතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දුවම ඔන්න අවුරුදු දැන් 60ක් 70ක් වේගන යනවා. දැන් ඒතර රූපේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා ගිහිල්ලා දැන් කෙස් සිදිලා, හම රැලි වැටිලා, කුදු වෙලා දැන් අර රූපේ වෙනස් වෙලා ගිහිල්ලා. ඒතකොට ඒ රූපේ දකිති දැන් කවුරුත් කියන්නේ ශා ලස්සනයි දැන් මෙයා. ල කියන්නේ. එහෙමයි ස්වාමී. එතකොට ඒ රූපේ වෙනසයි. ඒ වෙනස් වෙලා යනකොට ඒ දකින්න කෙනාගේ සිතුවිලිත් වෙනස් වෙලා යනවා. ස්ථීර සුන්දරත්වයක් වැනි දෙයක් තියෙනවා කියලා අපි හිතාගත්තොත් ඒක වැරදි හිතවිල්ල. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. බන්ධනය කියලා කියන්නේ ඒක තමයි ප්‍රශ්නේ. එහෙමයි ස්වාමී. එහෙම ස්ථිර සුන්දරත්වයක් නැහැ. එහෙයි. වෙනස් වෙලා යනවා.
එහෙමයි. ආන් ආදීනවේ. ඊට පස්සේ ඔන්න බුදුරජාන් වහන්සේ වදාලා ඒ දුවම ඒ හිටපු කාන්තාවම දැන් මැරුණා. මරණයටපත් වුණා. දවසක් දෙකක් යනකොට මේ ශරීරය ඉදිමෙනවා. තනින් තනින් සැරව ගලනවා. අන්න රූපේ ආදීනවා. එහෙමයි ස්වාමීනි. වෙනස් වෙලා යනවා. අන්තිමට බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් මේ විදිහට දේශනා කළා. අන්තිමට පොළොවට පස් වෙලා යනවා. එතකොට ඒක තමයි මේ රූපේ තියෙන ආදීනවය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ආදීනවය විදිහට තේරුම් ගන්න. දැන් එතකොට රූපේ වෙනස් වෙලා යනකොට මේක තමයි මේ වෙනස් වෙන ස්වභාවය කියලා තේරුම් ගන්න ඕනේ. දැන් අපි උදාහරණයකට ගත්තොත් එimhe අපේ ශරීරය ගැන. එහෙමයි ස්වාමීනි. දැන් අපි වුණත් වයසට ක්‍රමයෙන් යනකොට කලබල වෙනවනේ. එහෙමයි. ඒ කලබල වෙන්නේ අර අපිට දැන් ලස්සන නැති වෙලා යනවා. අපේ තිබ්බ ප්‍රේමනාප ස්වභාවය නැති වෙලා යනවා. එතකොට තමයි කලබල වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේක තමයි මේ රූපේ තියෙන ආදීනවය. එහෙමයි ස්වාමීනි. ආන්විතට ඒ ආදීනවය වශයෙන් තේරුම් ගන්නවා. එතකොට එයා තේරුම් ගන්නවා ඊළඟට ඒ රූපේට තියෙන කැමැත්ත අපි නැති කරගත්තොත් මේ ධර්මය අවබෝධ කරගෙන ඒ රූපේට තියෙන කැමැත්ත නැති කරගත්තොත් ඒකට කියන නිස්සරණය. එහෙමයි ස්වාමීනි. නිස්සරණය විදිහට අවබෝධ කරගන්නවා. ස්වාමීනි ධර්මයේ තුලින් ඒ කාම ගුණ සහිත රූපය ආදී කොට දේවල් කැමැත්ත නැති වෙනවා කියලා තමන්ට දැනෙනවද? අනිවාර්යෙන් මේ ධර්මයේ පුරුදු කරගෙන යනකොට එයා දැන් මේ කාමරාගයට අනුව ඒ කාමරාගයේ තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අසුභය පුරුදු කරන්න, අනිත්‍ය පුරුදු කරන්න, ධාතු මනසිකාරය පුරුදු කරන්න කියලා. එහෙමයි. එතකොට මේ පුරුදු කරගෙන යනකොට එයාටම තේරෙනවා දැන් මේ ඉස්සර වගේ මගේ හිත මේ පංචකාමයන්ට දැන් ඇදලා යන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ධර්මයේ හැසිරෙනකොට කාලයක් මේක පුරුදු කරද්දී යාට තේරෙන එකක් ඒක. එහෙමයි. හැබැයි එක දවසකින් දෙකකින් තේරෙන්නේ නැහැ. එහෙයි. එතකොට ඒක තමයි පළවෙනි බන්ධනේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ මාර සේනාවක් ඉන්නවා. දස මාර සේනාවක් කියලා. එහෙමයි ස්වාමීනි. ඒ දස මාර සේනාවේ පළවෙනි මාර සේනාව තමයි කාමාතේ පඨමා සේනාව. අපිව මේ ධර්ම මාර්ගයට යන්නේ නැති වෙන්න අපිව මේ සසරේ බැඳලා තියෙන පළවෙනි සේනාව තමයි කාමරාගය කියලා කියන්නේ. එතකොට දැන් මහත්තයා අපි ගත්තොත් මේ මුළු සත්ත්ව ප්‍රජාවම ඇලිලා ඉන්න දේ මේක. එහෙමයි ස්වාමීනි. මේ කාමයන්ට බැඳිලා තියෙන නිසා තමයි එතනින් එහාට තියෙන දේවල් අපිට තේරෙන්නේ නැත්තේ. දැන් අපි ගත්තොත් එහෙම තියෙනවා කාමරාග, භවරාග එහෙම තියෙනවා. එහෙමයි ස්වාමීනි. අපිට නමුත් මේ භවරාගය ගැන අපිට තේරෙන්නේ නැහැ. ප්‍රකට නැහැ. ඇයි ඒ තරම්ම කාමරාගයට බැඳලා ඉන්න. ඒක දුරු කරනකොට තමයි ඊළඟ අපේ තණ්හාව, භව තණ්හාව ප්‍රකට වෙන්නේ. ඒ තරම්ම මේ කාමරාගෙන් අපේ හිත වහලා. එතකොට ඒක බුදුරජාන් වහන්සේ වදාළ පළවෙනි බන්ධනේ. එතකොට මේ බන්ධණයෙන් නිදහස් වෙන්න නම් අපි තේරුම් ගන්න ඕනේ, අවබෝධ කර ගන්න ඕනේ මේ කාමයන්ගේ ඇත්ත ස්වභාවය. කාමයන් කියන්නේ මේකයි. ඒ කාමයන්ගේ තියෙන ආස්වාදය මේකයි. ඒ කාමයන්ගේ තියෙන ආදීනව මේකයි. ඒ කාමයන්ගේ තියෙන නිස්සරණය මේකයි කියලා පරිපූර්ණව මේ කාමයන් ගැන තේරුම් ගත්තොත් එයාගේ හිත ඇලෙන්නේ නැහැ ඊට පස්සේ ඒක. එහෙමයි ස්වාමීනි. ඒකෙන් මේ බාහිර ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. එහෙයි. බාහිර ලෝකයේ තියෙන මේ කාම ගුණ හැමම තියෙනවා. ඒවැ කිසි වෙනසක් වෙන්නේ නැහැ. වෙනසක් වෙන්නේ තමන් ඒ දේ දකින විදිහ. ඒ පුද්ගලයා මේ ධර්මයට අනුව තමයි ඊට පස්සේ දකින්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට අන්න එයාට පුළුවන් ඒ කාමරාගයේ කියන බන්ධණයෙන් නිදහස් වෙන්න. හැබැයි ලේසි නෑ මේකෙන් නිදහස් වෙන්න මහත්තයා. මොකද මේ කාමරාගයේ කියන බන්ධණයෙන් සම්පූර්ණ නිදහස් වෙන්නේ අනාගාමී ශ්‍රාවකයා. එහෙමයි. ස්වාමීනි කාමය මේ බඳු විග්‍රහයන් සහිතයි, මෙහෙම බෙදීම් සහිතයි මේ ආකාරයි කියලා තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් නොවන්නට අපි දැනගන්න ක්‍රමයක් නැහැ නේද ස්වාමීනි? කිසිම ක්‍රමයක්. එහෙමයි.
බුදුරජාණන් වහන්සේ ඒකයි මේ සියලු දේ මේ විදිහට විග්‍රහ කරන්නේ නැතුව එහෙමයි. වෙන කිසිම කෙනෙකුට මේක විග්‍රහ කරන්න බෑ මේ විදිහට. ওই නිබ්බේධික කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ මේ කාමයන් ගැන විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ. ඒ විග්‍රහය වෙන කිසිම කෙනෙකුට කරන්න බෑ. එහෙමයි ස්වාමී. මේ දෙවියන් සහිත මේ මරුණු සහිත බඹුන් සහිත මේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණෝ මේ ලෝකේ ඉන්නවා. ඒ කිසිම කෙනෙකුට ඒ විග්‍රහය කරන්න බෑ. එහෙමයි. එතකොට මේ විදිහට මේ කාමයන්ගේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නේ නැතුව මේ කාම බන්ධනෙන් නිදහස් වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. දැන් අපි කෙනෙක් හිතන්න පුළුවන් ඔන්න පෝසත් කෙනෙක් ඉන්නවා. සල්ලි භාගය හොඳට තියෙනවා. මේ කාම සම්පත් විඳලා මේක මේ මනුස්සයට එපා වෙයි කියලා හිතුවට එපා වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මේ කාමයන්ගේ ඇත්ත ස්වභාවය අවබෝධ කරලමයි මේක එපා වෙන්නේ. රට්ටපාල මහරහතන් වහන්සේ ලස්සන ප්‍රකාශයක් කළා. මේ සත්ව ප්‍රජාවේ හිතේ තියෙනවා ඌනෝ ලෝකෝ. ඒ කියලා කියන්නේ මේ ලෝකේ මේ ඌණයි පිරීලා නැහැ තාම. පරිපූර්ණ නැහැ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තෘප්තිමත් වෙන්නේ නැහැ මේකෙන්. දැන් මේ කාමය කියන එක අපි කොච්චර සේවනය කළත් තෘප්තිමත් වෙන්නේ. උන්වහන්සේ තව ලස්සන වචනයක් වදාලා තණ්හා දාසෝ. එහෙමයි ස්වාමී. මේ තණ්හාවටම දාසෙක් වගේ ඇලිලා යන්නේ. තණ්හා දාසෝ. එතකොට මේ කාමයේ කියන එකේ ඒ ටික අපි ඇදිලා යනවා මේ විදිහට. හැබැයි තෘප්තිමත් වෙන්නේ නැහැ කවුරුත්. තණ්හාවට දාසෙක් වගේ බැඳිලා යනවා. එහෙමයි. එතකොට මේ බන්ධනේ ඊතරම් ප්‍රබල බන්ධනයක්. ඊළඟ බන්ධනේ බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂය නම් වූ බන්ධනයක් තියෙනවා. එහෙමයි ස්වාමී. එතකොට මේ බන්ධනයක් කියලා කියන්නේ මේ අපේ හිතේ ඇතිවෙන මේ ඇලිලා යන එකක්, බැඳිලා යන එකක්. එහෙමයි. එහෙම කිව්වහම කෙනෙකුට හිතන්න පුළුවන් මේ ආසාව හිතෙන දේවල් වලට තමයි බැඳිලා යන්නේ කියලා. නේ ද්වේෂයත් බන්ධනයක් අපිට. ඒ ද්වේෂය නම් වූ බන්ධනිනුත් බැඳිලා යනවා. කොහොමද ස්වාමීනි බැඳිලා යන්නේ? දැන් අපි ගත්තොත් එහෙනම් මේ සමාජය සමහරක් කෙනෙක් ඉන්න පුළුවන් මේ පුංචි දෙකට කේන්ති යනවා. එහෙමයි ස්වාමීනි. ඒ කේන්ති ගිහිලා සමහරකට එයාට ඒ කේන්තිය සමහරක් කෙනෙක් ඉන්න පුළුවන් ටික දවසක් යද්දි කේන්තිය සංසිඳුවා ගන්නවා. හැබැයි කෙනෙක් ඉන්න පුළුවන් අත්හරින්නේ නැහැ කේන්තිය. එතකොට ඒ අත්හරින්නේ නැති කට්ටියට සමහරකට මේ ජීවිතය අත්හරින්නෙත් නැහැ. මැරිලා ගියාම ආපහු වෙනවා පලිගන්න. ද්වේෂය නම් වූ බන්ධනේ. ඒකට මේ බන්ධනයක් කියලා කියන්නේ අර වේපචිත්ති බන්ධනයටත් වඩා බන්ධනයක් මේ කියන්නේ. එහෙමයි ස්වාමීනි. ද්වේෂය නම් වූ බන්ධනේ. ඒතර කාමයන්ට ඇලෙනවා වගේම තමයි ද්වේෂයටත් ඇලෙන්නේ. හැබැයි කාමරාගයයි ද්වේෂයයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ දෙක ගත්තොත් මේ දෙකින් බලවත් එක කාමරාගය නෙමෙයි. මේ දෙකින් බලවත් අකුසල් උපදින කරුණක් තමයි ද්වේෂය. එහෙමයි ස්වාමීනි. ඇයි දන්නවද මහත්තයා එහෙම කිව්වේ බුදුරජාණන් වහන්සේ? ද්වේෂය නිසා තමයි අම්මා මරන්නේ. තාත්තා මරන්නේ. සංඝයා රහතන් වහන්සේලා ඝාතනය කරන්නේ. දුෂ්ට සිතින් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සොලවන්නේ ද්වේෂය නිසා. එහෙමයි ස්වාමීනි. සංඝ භේදය කරන්නේ ද්වේෂය නිසා. ඒතර මේ ද්වේෂය කියලා කියන්නේ බලවත් අකුසලයක් අපිට. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ද්වේෂය නිසා සිද්ධ වෙන අකුසල් වැඩි. ද්වේෂ බන්ධණයෙන් බැඳලා ගියෝ. කාමරාගයට වැඩිය බෙහෙවින්ම වැඩි. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒකින් පලි ගන්න යනවා. සමකට ජීවිත ගානක් ඒ පලි ගන්නවා. එහෙමයි. දැන් අපි ගත්තොත් සේරිවාන ජාතකයේදී ඒ දේවදත්ත යනවනේ ඉස්සල්ලාම වෙළඳාමේ. එහෙමයි ස්වාමීනි. වෙළඳාමේ ගිහිලා අර වංචාව කරනවානේ එතනදී. ඒ රන් තැටිය මෙයා කියනනේ මේක මේ වටින් නැති එකක් කියලා යන්නේ. එහෙමයි. බෝසතාණන් වහන්සේ ළඟට වෙළඳාම යනවා. එතකොට ඒ ආච්චි අම්මා ඒ විදිහටම කියන අනේ මේ තැටිය අරගෙන අපිට වලලු ටිකක් දෙන්න. බෝසතාණන් වහන්සේ බැලුවාම මේක වටිනා තැටියක්. එතකොට ඒ තිබ්බ ඔක්කොම වලලුයි යානක තිබ්බ ධනෙ ඔක්කොමයි දීලා ගියේ. ආයි එනවා දේවදත්ත. ඇවිල්ලා කියනවා හාර තැටිය දෙන්න
මම වලු ටිකක් දෙන්නම් කෝකට. එතකොට කියනවා ඒ ආච්චි අම්මා නෑ අර වෙන වෙලෙන්දෙක් ඇවිල්ලා ඒ තටි අරන් ගියා. ඔන්න ඇති වුණා ද්වේෂය. කවුද මේක අරන් ගියේ? එහෙමයි ස්වාමී. පන්නගෙන ගියා පස්සෙන්. එතකොට බෝසතාණන් වහන්සේ මේ ගඟේ එහා පැත්තට යන්න මේ පාරුවක නැගලා කෑ ගහලා කියනවා මේ පැත්තට එන්න කියලා. එදානේ මේ වෛරය ඇති කරගත්තේ. එහෙමයි ස්වාමී. සම්බුද්ධත්වයට පත් වෙලත් ඉවරුනේ නෑ. දේවදත්ත වෙනවා පස්සෙන්. අන්තිමට එයාට තේරෙනකොට මට වැරදුනා කියලා තේරෙනකොට පරක්කු වැඩි. එහෙමයි. ඒතර නිරයට යන්න ඕන්න මෙන්න. ආනන්තරී පාප කර්ම කරගෙන ඉවරයි. එහෙමයි ස්වාමී. විසඳුමක් නෑ. ඒතකොට මේ ද්වේෂ බන්ධණයෙන් බැඳුණා. සමහරක්කට මේ ද්වේෂ බන්ධණයෙන් බැඳලා අපි ආනන්තරී පාප කර්ම කරගෙන ඉවර වෙනකොට තේරෙනකොට පරක්කු වැඩි. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්තරී පාප කර්ම කරොත් ඒකට විසඳුමක් නැහැ. කල්පයක් අනිවාර්යෙන් නිරේ පැහැෙන්න වෙනවා. එහෙමයි ස්වාමී. ඒකට ඒකයි මේ බන්ධනවල තියෙන භයානකකම. දැන් මේ බන්ධනවල තියෙන මේ භයානකකම බොහෝ පිරිසක් තේරුම් ගන්නේ නැහැ. ඒ භයානකකම තේරුම් ගන්න නැති නිසා තමයි මේ පොඩි පොඩි දේවල් වලට බැන ගන්නවා. රණ්ඩු ඇති කර ගන්නවා. වෛර බැඳ ගන්නවා. මේ පොඩි පොඩි දේවල් වලට. එහෙමයි ස්වාමීනි. ලොකු දේවල් වලට නෙමෙයි. වෛරය ජීවත් කරන ස්වභාවයක් නිතර නිතර හිතන ස්වභාවය. නිතර නිතර හිතනවා. එහෙමයි ස්වාමී. බුදුරජාන් වහන්සේ වදාලා එයා නිතර නිතර හිතනවා අක්කුච්චිමං අවදිමං අජිනිමං අහාසිමි. මෙයා මාව පෙරද්දුවා. මං සතු දෙය ගත්තා. මාව පැහැරගත්තා. මාව පරාජයට පත් කළා. එහෙමයි ස්වාමී. හිතන්නේම මොනවද? අර ද්වේෂය ඇති වෙන දේවල්. බුදුරජාන් වහන්සේ වදාලා ඒගොල්ලන්ගේ හිතේ ඇතිවනේ ද්වේෂය නම් වූ බන්ධනේ සංසිඳෙන්නේ නැහැ. කාලයක් පවතිනවා. හැබැයි කෙනෙක් හිතන්නේ දැන් සමහරකට මේ සමාජයේ තියෙන පුළුවන් ද්වේෂය ඇති වෙන දේවල්. අපි හැබැයි හිතන්නේ නෑ මෙයා මාව පෙරද්දුවා. මට තිබ්බ දේ ගත්තා. මාව පරාජයටපත් කළා. පැහැරගත්තා. මට බැන්නා. හිතේ තින්නේ නෑ. ද්වේෂයක් හටගත්තත් සංසිඳලා යනවා. බන්ධනයක් විදිහට සංයෝජනයක් විදිහට බැඳලා යන්නේ නෑ. දැන් මේකෙන් කියන්නේ බුදුරජාන් වහන්සේ මේ අපිට ඉක්මනට ඇති වෙලා ද්වේෂයක් අපි දහම් කරුණු කල්පනා කරලා ඒක දුරු කරපු එකක් ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙමයි. බන්ධනයක් මේ බැඳිලා යෑමක්. අත්හරින්න නැති එකක්. ඒතකොට මේ ද්වේෂය කියන එකත් ඒ වගේ බන්ධනයක්, මහා බන්ධනයක්. ඊළඟ බන්ධනේ බුදුරජාණන් වහන්සේ වදාලා දෘෂ්ටි නම් වූ බන්ධනය. ඊළඟ භයානක එක. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂයේ වගේම භයානක එකක් දෘෂ්ටි. මේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ භයානක එකක්. දැන් අද කාලේ විශේෂයෙන් ලංකාවෙන් අපිට මේ දෘෂ්ටි ගැන එච්චර තේරුමක් නැහැ. ඉන්දියාවේ ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලේ දෘෂ්ටි 60 ගාණක් තිබුණා. එහෙමයි ස්වාමී. ඒ දෘෂ්ටි එකිනෙකට ඒවා පිළිගත්ත පිරිස් හිටියා. මේක තමයි ඇත්ත. අනිත් සියලු දේ බොරු කියලා කියන දෘෂ්ටි ගත්ත පිරිස් හිටියා. බ්‍රාහ්මණ පිරිස් හිටියා. එහෙමයි. හරි ලස්සන සිදුවීමක් වුණා මහත්තයා බුදුරජාණන් වහන්සේ කාලේ. බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා කියනවා භාගතුන් වහන්සේ ශ්‍රමණයන් වහන්සේ මම නම් පිළිගන්නේ මේ ලෝකේ කිසි දෘෂ්ටියක් මම පිළිගන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමී. බුදුරජාණන් වහන්සේ අහනවා ඔය දෘෂ්ටිට ඔයාලුණා නේද කියලා. මේ ලෝකේ කිසි දෘෂ්ටියක් මම පිළිගන්නේ නැහැ කියන දෘෂ්ටිය ඔයාලුණා නේද කියලා අහනවා. එහෙමයි. ඒක දෘෂ්ටියක් එතකොට. එහෙයි. එතකොට මේ දෘෂ්ටි නම් වූ බන්ධනයක් තියෙනවා. දැන් අද කාලේ මේ ලංකාවේ අපිටත් එක එක දෘෂ්ටි තියෙනවා. ඒ දෘෂ්ටි වලින් කරන්නේ මොකද්ද තමයි වහන්නේ නිවන් මඟ. එහෙමයි ස්වාමීන්. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ අන්තිකට යන්නේ නැහැ. දැන් ධම්සප්පවතුන් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කාමේසු කාමසුඛල්ලිකාන යෝගෝ මේ කාමයන් පස්සේ හඹා යෑම කියලා කියන්නේ ඒකාන්තයක්. ජීවිතේට දැඩි දුක් දෙනවා කියලා කියන්නේ තව අන්තයක්.
එතකොට බොහෝ වෙලාවට මේ සත්ව ප්‍රජාව වෙන්නේ ওই අන්ත දෙකක. එතකොට මේ අන්ත දෙකට ගියාම මේ ධර්ම මාර්ගය තමයි වැහෙන්නේ. නිවන් මාර්ගය තමයි වැහෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට මේ දෘෂ්ටි කියන අන්තය අපි දුරු කරන්න ඕනේ. ඒ දුරු කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්මයි. යෝනිසෝ මනසිකාරයෙන්මයි මේ දෘෂ්ටි කියන බන්ධනය දුරු කරන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ කාලේ තිබුණ මේ මිනිස්සෙක් මැරිලා ගියාට පස්සේ ආයි මේකේ උපදීමක් නැහැ. එතකොට සමහරක් බ්‍රාහ්මණ පිරිස් කියාගෙන ගියා ඉන්නකම් කාලා බීලා හිටපල්ලා සතුටින්. ණය අරගෙන හරි කමන්නේ කාලා බීලා හිටපල්ලා. මේ කය පොළොවට පස්සලා ගියාට පස්සේ කවුරුනම් ආයෙ එන්නද කියලා. එහෙමයි ස්වාමීනි. ඒකාන්තයක්. එහෙයි. ඒ අන්ත හිටපු සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු කිව්වා මේ දන් දුන්නට කිසි විපාකයක් නැහැ. මේ ගංගානංගඟ පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනට මේ මෙච්චර දුරක් මෙච්චර දිගට හම්බෙන කෙනාට දන් දුන්නා කියලා කිසි ප්‍රයෝජනයක් නැහැ කිව්වා ඒකෙන්. ඒ වගේම ගංගානංගක පටන් ගන්න තැන ඉඳන් ගංගානංගක ඉවරන තැනට දක්වා හම්බෙන කෙනාව මරාගෙන යනවා. කිසි පවක් සිද්ධ වෙන්නේ නැහැ කිව්වා ඒකෙන්. එහෙමයි ස්වාමීනි. මේ කාලේ තිබ්බ දෘෂ්ටි. එතකොට මේ දෘෂ්ටි පිළිගත්ත පිරිස් හිටියා බුදුරජාණන් වහන්සේ කාලේ. එතකොට මේ බන්ධණයට අහු වුණා කියලා තේරෙන්නේ. ස්වාමීනි දැන් අපි යම්සේ කාමරාගයට බැඳී යනවද, දේශයට බැඳී යනවද, දෙපරිද්දෙන්ම දෘෂ්ටි වලටත් බැඳී යන ස්වභාවයෙන් යුක්තයිද? අනිවාර්යෙන්. එහෙමයි ස්වාමීනි. අනිවාර්යෙන්. එහෙයි. ඒක අපිට තේරෙන්නේ නැහැ. දැන් දහම් දැනුමක් ඇති කරගත්ත කෙනා හිතනවා මට තමයි දහම් දැනුමක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතකොට ඒකිනුත් මොකද වෙන්නේ? නිවන් මඟ වැහෙනවා. එයා දැන් මේ දෘෂ්ටි කියලා කියන්නේ තමන් කල්පනා කරලා ගන්න දේවල්. තමන් මේ කල්පනා කර හිතන දේවල් මේ දෘෂ්ටි කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකිනුත් නිවන් මඟ වැහෙනවා. කෙනෙක් බණ භාවනා කරනවා. ඒකෙන් එයා හිතනවා මම තමයි බණ භාවනා කරන්නේ. මේ අනික් කටේ නිකන් කාලෙ ගෙවනවා. ඒකත් මේ කල්පනා කරගෙන ඇති කරගත්ත දෘෂ්ටියක්. එහෙමයි ස්වාමීනි. නිවන් මඟ වැහිලා යනවා. එතකොට මේ දෘෂ්ටි කියලා කියන්නේ දැන් අපි ඔය හිතන භයානකව තියෙන දෘෂ්ටි විතරක් නෙමෙයි. අපි තුලත් අපි තුල තියෙනවා දෘෂ්ටි. එකිනෙකා ළඟ තියෙනවා දෘෂ්ටි වෙන වෙනම. එහෙමයි. ඒ ඔක්කොගෙම වෙන්නේ නිවන් මඟ වැහිලා යනවා. දැන් මේ කාමරාග නම් වූ බන්ධනේ බැඳුනත්, ද්වේෂය නම් වූ බන්ධනයට බැඳුනත්, දෘෂ්ටි නම් වූ බන්ධනයට බැඳුනත් මේ නිවන් මඟ තමයි වැහෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විචිකිච්ඡාව නම් වූ බන්ධනයක් තියෙනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. සැකය කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී විස්තර කරන්නේ මේ ධර්මයේ ගැන සැක කරනවා. ඒ ධර්මයේ ගැන සැක කරන්නේ මහත්තයා ශ්‍රද්ධාව නැති පිරිසමයි. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන විශ්වාසයක් තියෙන කෙනා කවදාවත් ධර්මය ගැන සැක හිතන්නේ. එයායි විශ්වාසයමයි රැගෙන යන්නේ. සැක හිතන්නේ නැහැ. එහෙමයි. දැන් මේකට හොඳම උදාහරණය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අරහතට පත් වෙලා හිටියේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩින්න කාලේ. එහෙමයි. හැබැයි ওই සමහර තැන්වලදී අනිත් භික්ෂූන් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්න අහද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ දෙන උත්තරය තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට වදාලා නම් ඒක ඒ විදිහමයි කියලා. එහෙමයි ස්වාමීනි. සැක කරන්න ගියේ නෑ. එහෙයි. ඒ කොහොමද දන්නේ වෙන්නේ? ඇයි දන්නේ බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් දේශනා කළේ කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා නම් ඒක ඇත්තක් කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ අවබෝධය ගැන සැක කරන්න ගියේ නෑ ආනන්ද සානස කවදාවත්. ඒකට හේතුව ශ්‍රද්ධාව. එහෙමයි ස්වාමීනි. ඒ ශ්‍රද්ධාව නැති කෙනා සැකමයි කරන්නේ. එයාට මේ ධර්මයේ ගැන සැක. සමහර පිරිස් ඉන්නවා නොයේ ප්‍රශ්න හදා ගන්නවා. එහෙමයි. ඒ ප්‍රශ්න හදාගන්නේ ධර්මයේ තේරුම් ගන්න නෙමෙයි.
ඒ සැකේ නිසායි. හැබැයි ශ්‍රද්ධාවට පැමිණීමත් එක්කම මේ විචිකිච්ඡාව කියන බන්ධනේ දුරු වෙලා යනවා. හරි ලස්සන දවසක් බුදුරජාණන් වහන්සේගෙන් දෙවි කෙනෙක් අහනවා, භාගතුන් වහන්සේ මේ ලෝකයේ කී දෙනෙක් නිදාගෙන ඉද්ද කී දෙනෙක් ඇහැරිලාද? එහෙමයි ස්වාමීනි. දැන් අපි ගත්තොත් එහෙම අපි හිතන්නේ මේ මනුස්ස ලෝකේ අපි දන්නේ නැහනේ. දැන් කෝටි මෙච්චර ජනතාවක් ඉන්නවා කියනවා. කී දෙනෙක් නිදාගෙන ඉද්ද කී දෙනෙක් ඇහැරිලාද අපි එකපාරට ඒවනේ හිතෙන්නේ. එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා ඒ දෙවි කෙනාට, දෙවිය 5 දෙනෙක් ඇහැරලා ඉද්දි 5 දෙනෙක් නිදි කියලා. ඒතර දැන් අපි හිතන්න පුළුවන් කවුද 5 දෙනා? බුදුරජාණන් වහන්සේ වදාලා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ ඇහැරිලා නම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ දේවල් වැහිලා. ඒ කට්ටිය නිදි. හැබැයි යම් මොහොතක එයාට තියෙනවා නම් ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ සේක බල තියෙනවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහ නිදි. එහෙමයි ස්වාමීනි. එතකොට එන විචිකිච්ඡාව හැරිලා නම් කියන්නේ ශ්‍රද්ධාව නැහැ. විරිය, සති, සමාධි, ප්‍රඥා නැහැ. එයාට තියෙන විචිකිච්ඡාව, කාමච්ඡන්දේ වගේ බන්ධන. එහෙමයි ස්වාමීනි. එතකොට මේ විචිකිච්ඡාව කියන බන්ධනේ දුරු වෙන්න නම් ශ්‍රද්ධාවමයි පෙරට වෙන්න ඕනි. ශ්‍රද්ධාව පෙරට කරගත්ත කෙනාට මේ විචිකිච්ඡාව කියන බන්ධනේ දුරු වෙලා යනවා. ඒකද එයා හැම වෙලේම බුදුරජාණන් වහන්සේ වදාළ දේ විශ්වාස කරනවා. එහෙමයි. ඊළඟට තියෙන බන්ධනය අපිට විශේෂයෙන් තියෙන එකක්. මාන්නේ නම් වූ බන්ධනේ. එහෙමයි ස්වාමීනි. දැන් ඉන්දියාවේ ගත්තත් විශේෂයෙන් ලංකාවේ ගත්තත් ඉන්දියාවේ විශේෂයෙන් තියෙන මේ පැලැන්තිය, ඉහළ පැලැන්තිය, පහළ පැලැන්තිය කියලා මාන්නේ. එහෙමයි ස්වාමීනි. ලංකාවේ තියෙන මේ මාන්නේට මේ තමන් ඉපදිච්ච තැනට අනුව මාන්න ඉපදිලා මේ බොහොම ධර්මයේ බොහොම වෙහෙස මහන්සියෙන් ඉගෙන ගන්නවා කෙනෙක්. පරිශීලනය කරනවා, ශ්‍රවණය කරනවා, අධ්‍යයනය කරලා ලස්සන දහම් දැනුමක් ඇති කරගන්නවා. ඒ දහම් දැනුම ඇති කරගත්ත කට මාන්න එනවා. මට දහම් දැනුමක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ ඔන්න කෙනෙක් බොහොම මහන්සි වෙලා, කැප වෙලා, වීරිය කරලා සමාධියක් උපද්දව ගන්නවා. මාන්න එනවා. මට තමයි සමාධිය තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට කෙනෙක්ට ඔන්න සල්ලි හම්බ කරනවා. දැන් සල්ලි හම්බ කරන්න අපි දන්නවා ඕනම කෙනෙක් මහන්සි වෙනවා. මුළු දවසම කැප වෙනවා. එහෙම කැප වෙලා සල්ලි හම්බ කරගන්නවා. ඔන්න මාන්න එනවා. මට තමයි දැන් මේ ධනෙ තියෙන්නේ. එතකොට කෙනෙක් මහන්සිලා හොඳ රැකියාවක් හොයාගන්නවා. එතකොට පොඩි රැකියාවක් කරන මනුස්සයා ගැන හිතනවා අයියෝ මේ මොකද්ද මේ කරන්නේ? එහෙමයි ස්වාමීනි. මට හොඳ රැකියාවක් තියෙනවා කියලා මාන්නේ. එතකොට මේ විශේෂයෙන් මේ අපි ළඟ තියෙන කරුණක් මාන්නේ. එතකොට මේක බන්ධනයක්. තේරුම් ගන්න ඕනේ. ඒ බන්ධනේ දුරු කරගත්තේ නැත්නම් නිවන් මඟ වැහෙනවා. එහෙමයි ස්වාමීනි. ධම්මග නොවැඩී යනවා. අනිවාර්යෙන් වැඩෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද අනිත් දැන් අපි හිතමු ඔන්න දහම් දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා. එයා ඔන්න එනවා බණ අහන්න. එයාට ඉන්න තැන හම්බෙන්නේ නැහැ. වෙන්දට එයා ඉඳ ගන්න තැන. වෙන කෙනෙක් ඉඳ ගන්නවා. ඔන්න ද්වේෂය උපදිනවා. උතන මම ඉඳගත්තේ. දැන් වෙන කෙනෙක් ඉන්නේ. භාවනා කරනකොට ඔන්න මොනවා කරේ කවුරු හරි යනවා එතනින් සද්ද ඇහෙනවා. කවුද මම මේ භාවනා කරද්දි මෙතනින් යන්නේ? වෙන අකුසල් ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මේ මාන්නේ කියන එක තේරුම් ගන්න නම් අපිට මේ පිනකින් ලැබිච්ච මේ දේවල් ගැන තේරුම් ගන්න ඕනේ. දැන් උසස් කුලයක උපත ලබන්නේ පිනක් නිසා. එහෙමයි. මේ සසරේ අපි මහන්සිලා කරගත්ත පිනක විපාකයක්. දහම් දැනුමක් ඇති වෙන්නේ පිනක විපාකයක්. ධන දාන්නේ හම්බ කරගන්න අවස්ථාව ලැබෙන්නේ පිනක විපාකයක්.
අනේ මේක පිනක විපාකයක් නේ කියලා තේරුම් ගන්නවා නම් ආන් එයාට පුළුවන් මේ මාන්නේ දුරු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ බන්ධනය තමයි භවරාගේ නම් වූ බන්ධනයක් තියෙනවා. ඒ කියන්නේ මහත්තයා මේ අපේ හිතේ තියෙනවා මේ පැවැත්මට කැමැත්තක්. දැන් ඇසින් රූප දැක්කාම තව මේ වගේ ලස්සන රූප දකින්න කැමැත්තක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ මේ පංචකාමයන් අපි විඳිද්දි ආයයි මේ පංචකාමයන් විඳින්න කැමැත්තක් තියෙනවා. ඒ වගේම ඒ හේතුවෙන් මේ සසරේ යන නිසා අපිට ඒක අපි අල්ලගෙන ඉන්නේ මේ භවරාගේ. හැබැයි මේ භවරාගය කියන එක තාම අපිට එච්චර ප්‍රකට නැති එකක්. එහෙමයි ස්වාමීනි. මොකද හේතුව කාමරාගය කියන එකට අපි බැඳිලා ඉන්නේ තාම හරියටම. ඒ නිසා මේ භවරාගයට බැඳිලා යනවා කියන එක අපිට ප්‍රකට නැහැ. හිතේ. හැබැයි බන්ධනයක්. මේ පැවැත්මට ආසා කරනවා. දැන් අපි හිතමු ඔන්න සමාධියක් උපද්දව ගත්ත කෙනෙක් ඉන්නවා. එයා ඒ සමාධි සංස්කාරය තව තව පවත්වන්න කැමති. එහෙමයි ස්වාමීනි. ඒ සැපසේ ඉන්න ඒ ප්‍රීතිය උපද්දව ගන්න කැමති. ඒ සංස්කාරයක් තියෙනවා මේ හේතුකින් හටගත්ත දෙයක් තියෙනවා. ඒ දේ පවත්වන්න කැමැත්තක් තියෙනවා. ස්වාමීනි ඒ අර්ථයෙන්මද භවරාගය කියලා කියන්නේ? ඒ අර්ථයෙන් තමයි මේ කියන්නේ පැවැත්මට. එහෙමයි ස්වාමීනි. ආයි මේ පැවැත්මට තියෙන කැමැත්ත. එහෙමයි. කියන අදහසින් තමයි භවරාගය කියන බන්ධනය කියලා කියන්නේ. එහෙමයි. ඒකත් බන්ධනයක්. හැබැයි කෙනෙකුට දැන් හිතුවොත් මගේ හිතේ භවරාගයට බන්ධනයක් තියෙනවා කියලා හිතලා බැලුවොත් ප්‍රකට නැහැ. එහෙයි. ඊළඟ බන්ධනය තමයි විශාලම බන්ධනය. අවිද්‍යාව නම් වූ බන්ධනයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම කියලා බන්ධනයක් තියෙනවා අපේ හිතේ. එහෙමයි. මේ බන්ධණයෙන් පැටලිච්ච නිසා තමයි මේ සත්වයා බොහෝ කාලයක් තිස්සේ මේ සසරේ සැරිසරන්නේ. එකම හේතුව මේක අවිද්‍යාව නම් වූ බන්ධනය. ඒතර මේ සසරගත සත්වයා මේ තාකල් මේ එන්නේ මේ බන්ධනේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ බන්ධනය කියලා කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම. මේ ජීවිතේ අනිත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා අවබෝධ වෙලා නැහැ. මේ ජීවිතේ දුකක් කියලා දෙයක් තියෙනවා කියලා අවබෝධ වෙලා නැහැ. මේ ජීවිතේ තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නැහැ කියලා අවබෝධ වෙලා නැහැ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒකට තමයි අවිද්‍යාව. මේ සත්‍ය ස්වභාවය තේරුම් ගිහිලා නැහැ. වැටහිලා නැහැ. ඒක බන්ධනයක්. ආන්ගේ බන්ධනය කියලා කියන්නේ විශාල බන්ධනයක්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීන් වහන්සේ නම භාගතුන් වහන්සේ ඉර එළිය නැත්තම් හඳ එළියක් නැත්තම් වෙන කිසිම ආලෝකයක් නැත්තම් ඒ පවතින කළුවරට වඩා බලවත් කළුවරක් මේ ලෝකේ තියෙන්න පුළුවන්ද කියලා. දැන් මේ කළුවර දුරු කරන්න එක්කෝ ඉර එළියෙන් හඳ එළියෙන් එහෙම නැත්තම් මොන හරි අපි එළියක් කෘතිමව අපි පත්තු කරලානේ. පහනක් පත්තු කරලා හරි අපි එළිය පතුරවනවා. හැබැයි කිසි එකක් නැති තැනක තියෙන ඝන අඳුරට වඩා අඳුරක් මේ ලෝකේ තියෙන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත නැති කෙනාගේ හිතේ තියෙන අඳුර. අවිද්‍යා අන්ධකාරය ඒ අන්ධකාරයට වඩා බලවත් එකක්. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක තමයි මේ අවිද්‍යාව කියන බන්ධනය. එතකොට මේක තමයි පින්වත් මහත්මයා බුදුරජාණන් වහන්සේ වදාළ මේ බන්ධන 7. එහෙමයි ස්වාමීනි. එතකොට මේ බන්ධන 7ම අපේ හිතේ තියෙනවා. එතකොට ඒ බන්ධන වලින් නිදහස් වෙන්න, ඒව තේරුම් අරගෙන නිදහස් වෙන්න අපි උත්සාහ නොකරන කල මේ බන්ධන නිසා ඇතිවන අකුසල් අපිට ඇති වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ අකුසල් ඇතිවෙනකොට ඒ අකුසල් වලින් අපි මේ ජීවිතෙත් පීඩාවටපත් වෙනවා. පරලෝ මේ සසරෙත් පීඩාවටපත් වෙනවා, දුක් විඳිනවා. එහෙමයි. හැබැයි මේ බන්ධන 4 දුරු කරගත්තොත් කෙනෙක්
මේ ජීවිතෙත් පහසුවෙන් ඉන්නවා. පරලෝ ජීවිතෙත් එයා පහසුවෙන් ඉන්නවා. ඉතින් මේ ධර්මයේ ලැබිච්ච අවස්ථාවේ මනුස්ස ලෝකෙට මේ ආපු අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ මේ මිහිරි ශ්‍රී සද්ධර්මයේ අහන්න ලැබිච්ච අවස්ථාවේ අපි එක එක්කෙනාගේ සිත ගැන තම තමන් අපි තේරුම් ගන්න ඕනේ. එහෙමයි ස්වාමී. තම තමන් තේරුම් ගන්න ඕනේ මේ බන්ධන මගේ හිතේ තියෙන අප්‍රකටව. මං එහෙනම් මේ බන්ධන දුරු කරගන්න ධර්මයේ තේරුම් ගන්න මහන්සි ගන්න ඕනේ. වීරිය කරන්න ඕනේ කියලා ඒ වීරිය ඇති කරගෙන නුවණ ඇති කරගෙන සිහිය ඇති කරගෙන මේ බන්ධන වලින් නිදහස් වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ දුක්ඛිත සසරෙන් නිදහස් වෙන්න සියලු සත්වයන්ට වාසනාව ශක්තිය ධෛර්යය උදා වේවා. සාදු සාදු සාදු